හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඔබට මතක ඇති අපි මේ දිනවල Facebook පිටුව හරහා ඔබ විශේෂයෙන් භාවනාවට යොමු වෙන ආකාරයේ භාවනා වැඩසටහන් පෙළක් අපි ඔබ වෙත අරගෙන ආවා. මෛත්‍රී භාවනාව මහග්ගත ක්‍රමයට ඒ වගේම අප්‍රමාණ ක්‍රමයට දියුණු කරගන්න ආකාරය අපි ඔබට කියලා දුන්නා. ඒ වගේම ආනාපාන සති භාවනාව ආරම්භ කරන්නේ කොහොමද කියලා අපි ඔබට කියලා දුන්නා. අද අපි ආනාපාන සති භාවනාවේ දිගුවක් හැටියට ඔබට භාවනාවට වැදගත් වෙන ධර්ම කාරණා කීපයක් ඔබට කියලා දෙන්නයි මේ උත්සාහ කරන්නේ. පින්තුනේ විශේෂයෙන්ම මූලික භාවනා ක්‍රම දෙකක් ධර්මයේ සඳහන් වෙනවා. ඒ තමයි සමත භාවනා, විදර්ශනා භාවනා කියන භාවනා ක්‍රම දෙක. විදර්ශනා භාවනාව නිවන් අවබෝධය පිණිස, ධර්මාවබෝධය පිණිස විශේෂයෙන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙන ඒ ආකාරයට තමන් තුළින් මේ ආයතනහය පංච උපාදානස්කන්ධය, පටිච්ච සම්පාදය, මේ තමන්ගේ ජීවිතයේ යථා ස්වභාවය, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය නුවණින් විමසලා බලමින් යෝනිසෝ මනසිකාරය තුළ දියුණු කරගන්න භාවනාව. කෙනෙකුට ධර්මාවබෝධය ලබන්න නම් විදර්ශනා පැත්ත වඩන්න ඕනේ. අපි ඔබට මුලින්ම පටන් ගත්ත විදර්ශනා භාවනාව නෙවෙයි. අපි ඔබට කියලා දුන්නේ සමත භාවනාව. මෛත්‍රිය, ආනාපාන සතිය, ඒ වගේම ධාතු මනසිකාර, අසුභ භාවනාව, ඉරියාපත, සම්පජන්‍ය, ඔය විතරක් නෙමේ දස අනුස්සති භාවනා තියෙනවා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති, ඒ වගේම දස කසින. මේ හැම භාවනාවක්ම සාමාන්‍යයෙන් ගත්තොත් අටුවා පොත්වල සඳහන් වන විස්තර අනුව ගත්තහම සමත භාවනා කර්මස්ථාන 40ක් පමණ විස්තර වෙනවා. ඔබට මේ ගැන හොඳින් තේරුම් ගන්න පුළුවන්. සමචත්තාරීසක භාවනා හැටියට පූජනීය රේරුකාරේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේගේ මේ භාවනා ක්‍රම ගැන ලියවිච්ච පොත්පත් තියෙනවා. ඒ වගේම අපි ලියපු පොත්පත් තියෙනවා. ඔබට මේ පොත්පත් ඔස්සේ යම් දැනුමක් ඇති කරගන්න පුළුවන්. විශේෂයෙන් අපි ඔබෙන් ඉල්ලා හිටිනවා මේ කාලය තුළ අපිට පේනවා ලෝකේ පුරාම මේ පැතිරීගෙන යන මහා භයානක වසංගතයත් එක්ක ලෝකේ වේගෙන් විනාශයක් කරා ඇදීගෙන යනවා. ලෝකෙ බලවත් රටවල්, ලෝකෙ දියුණු රටවල් මේ රෝගේ පැතිරීගෙන යන ආකාරය දිහා ගත්තහම ඔවුන් අන්ත අසරණ වෙලා බොහෝ පිරිසක් මානසිකව කඩාගෙන වැටෙනවා. තමන්ගේ ඇස් ඉදිරිපිට තමන්ගේ ඥාතීන්, තමන්ගේ අසල්වැසියා ජීවිත අහිමි වෙනවා. තමන් ඇස් දෙකටවත් අවසන් කටයුත්තක්ත් දැකගන්න බැරිවෙන විදිහට ඒ අවසන් කටයුතු ලෝකෙ සිද්ධ වෙනවා. ඒ නිසා කොයි තරම් සල්ලි තිබ්බත්, මොන තරම් බලපුළුවන් කාරකම් වුණත්, රජපවුලක වුණත් මේ රෝගය ඉදිරියේ මේ ලෝක මිනිස්සු අන්ත අසරණ භාවයකට පත්වෙනවා. ඒ නිසා අපිට පේනවා ලෝකෙ බොහෝ දෙනෙක් හිත හදාගන්න, හිත දියුණු කරගන්න භාවනා ක්‍රමවලට ගොඩක් යොමු වෙනවා. ඒ නිසා ඔබ මේ මොහොතේ ඔබට හොඳ අවස්ථාවක් මේ වසංගතයත් එක්ක මේක පැතිරීම වලක්ව ගන්න. ඔබට නිවසට වෙලා ඉන්න, ඒ වගේ වැඩිපුර ගමන් බිමන් යන්න එපා. බොහෝ වෙලාවට ඔබ රැකියා කරන තැන්වලින් ඔබට නිදහස ලැබිලා තියෙනවා. අත්‍යවශ්‍ය සේවාවල කටයුතු කරන පිරිසක් ඇරෙන්න බොහෝ දෙනෙකු හුදකලාවේ නිවෙස්වල සමහරුන්ට කම්මැලි කරගන්න දෙයක් නැතුව ඉන්න. ඒ නිසා ඔබ වැඩිපුර මේ කාලය තුළ භාවනාවට යොමුය. ආනාපාන සති භාවනාව ගැන ඔබට වැදගත් තව කරුණු ටිකක් අපි ඔබට කියලා දෙන්න. ඔබ එක භාවනාව ටික කාලයක් පුරුදු කරන්න. දැන් අපි එක දවසක් මෛත්‍රී භාවනාවේ කොටසක් කියලා දෙනවා. ඊළඟ දවසේ තවත් ක්‍රමයකට මෛත්‍රිය වඩන හැටි කියලා දෙනවා. ඊළඟට ආනාපාන සතිය කියලා දෙනවා. මේ ඔක්කොම කලවම් කරගන්න යන්න එපා. දැනුම ඇති කරගන්න. භාවනාව ගැන අහලා තේරුම් ගන්න. හැබැයි ඔබ එක භාවනාවක් දිගට පුරුදු කරන්න. එතකොට ඔබට තේරෙයි ඔබේ හිත ඒ භාවනාව තුළින් හොඳින් වැඩෙනවා. මට මේ භාවනාව දියුණු කරගන්න පුළුවන් කියලා. අපි බලමු ආනාපාන සතිය ගැන. ආනාපාන සති භාවනාව බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නුවේ දූවිලි ඇවිස්සිච්ච බිමකට
පොද වැස්සක් ඇද හැලුන වගේ කිය. දැන් ඔබ බලන්න දූවිලි ඇවිස්සිච්ච බිමක්. මුළු පරිසරය පුරාම දූවිල්ල ඇවිස්සිලා තියෙනකොට පුංචි පොද වැස්සක් වැටෙනු. අර දූවිලි ඔක්කෝම යටපත් වෙලා පැහැදිලි වෙනවා. ඒ වගේ තමයි කියන ආනාපාන සති භාවනාව හිතේ තියෙන විතර්ක විතක් වූ පච්චේදාය ආනාපාන සති භාවේ තබ්බා විතක් වූ පච්චේදාය. අපේ හිතේ තින විතර්ක හිත විසිරෙන ගතියක් හිතේ කලබලයක් හිතේ ඇවිස්සීමක් නොසන්සිදීමක් මෙන්න මේ තත්ත්වය සැනි බොහොම ප්‍රනීතයි ආනාපාන සති භාවනාව තුළ හිතේ විසිරෙන ගතිය තැන්පත් වෙලා හිතේ ඇවිස්සීම හිතේ කලබලේ තැන්පත් වෙලා හිත බොහොම සාන්ත ප්‍රනීත තැන්පත් ස්වභාවයකට පත්වෙන. එනිසා ආනාපාන සති භාවනාව බොහොම ප්‍රනීත භාවනාව. ඊළඟට ඔබට මතක ඇති අපි කලින් ආනාපාන සති භාවනාව වඩන හැටි ඔබට කියල දෙද්දී ඔබට පියවරක් කියල දුන්න. ඒ තමයි පටන් ගන්න පළවෙනිම පියවර. සෝ සතෝ වස්ස සති සෝ සතෝ පස්ස සති. සිහියෙන් ආශ්වාස කරනවා සිහියෙන් ප්‍රශ්වාස කරනවා කිය. ඔබ මෙන්න මේටික් හොඳට තේරුම් ගන්න. ඒ තමයි අපි ඉස්සරලාම ආනාපාන සතියට අවශ්‍ය පූරුවක් කෘතියක් කියල දෙන පූරුවක් කෘතිය ගැන භාවනාවට සකස් වෙන්න ඕන ආකාරය. ඒ තමයි ආනාපාන සති භාවනාවදි බුදුරජාණන් වහන්සේ පෙන්වා නිසීදති පල්ලංකං ආපුජිත්තා පළගක් බැඳගෙන යා වාඩි වෙන. ගැන යාට පහසුවෙන් කොන්ද කෙලින් හිටින ආකාරයට උජුම් කායම් පනිදහය මේ කය රියුව හිටින ආකාරයට භාවනාවට වාඩි වෙන. ඒකට හේතුව මේ හුස්ම රැල්ලි ක්‍රියාකාරිත්තය හොඳට සිද්ධ වෙන්නේ පෙනහළුවල ක්‍රියාකාරිත්තය හොඳට සිද්ධ වෙන්නේ කොන්ද රිජුව හිටින විදිහට හොඳට වාඩිම. ඉරියව්ව වැදගත් භාවනාවට වාඩි වෙද්දී. පරිමුකන් සතින් උපට්ට පෙත්තා. හොඳට සීය පිහිටවන්නට ඕනෑ භාවනා නිමිත්තේ. මොකක්ද ඔබේ භාවනා නිමිත්ත ඔබේ භාවනා නිමිත්ත තමයි හුස්ම රැල්ල. හුස්ම බලන්න අපි උපන්දායිනම් හුස්ම ගත්තා. අන්තිම හුස්ම පොද හෙලන තෙක්ම හුස්ම වැටෙන. හැබැයි අපි කවදාවත් මේ හුස්ම රැල්ලි සිහිය පිහිටවල අපේ හිත දියුණු කරන්න පුළුවන්. හිත ඉහලට වඩන්න පුළුවන් නිවන දක්වාම හිත දියුණු කරගන්න පුළුවන් සංසාර ගමන අවසන් කරගන්න පුළුවන් කියලා අපි දැනගෙන හිටියනෑ. බුදුරජාණන් වහන්සේ ලෝකයට ඒක පෙන්නල දුන්න. එනිසා ඔබ හොඳට භාවනා ඉරියව්වට වාඩි වෙලා අපි ඔබ භාවනා කරන්න හිත එක කරගන්න පහසු තව ක්‍රමවේදයක් කියල දුන්න. ඒ තමයි ඔබ හොඳට ඔබ ඉඳගෙන ඉන්න ඉරියව්ව හිස්මුදුනේ ඉදම් පාදාන්තය දක්වා පාදාන්තය ඉදම් කේසාන්ති දක්වාත් කිහිප වතාවක් හොඳට මෙනෙහි කරන්න. එතකොට ඉරියව් තුළ හිත තැම්පත්වේ. ඊට පස්ස ඔබ හොඳට හුස්ම රැල්ලට හිත පිහිටෝලා ඔබට හුස්ම දැනෙන තැනක් ඇති. ඔබ හොඳට දෑස් පියාගෙට බලන්න ඔබට හුස්ම හොඳට තේරෙනවාද. එක්කො නාසේ අගින් උඩු තොල ළඟින් නාස් සිදුර ඇතුළෙන් හුස්ම දැවටෙනවා හුස්ම දැනෙනවා. ඔබේ ශරීරයට හුස්ම ඇතුල්ලෙන හැටි ඔබට හොඳට තේරෙනවාද. අන්න එතන හොඳට හිත පිහිටවාගෙන ඔබ දොරටු පාලකේ ඇතුල්වෙන අය ගැන පිටවෙන අය ගැන හොඳ අවධානයෙන් ඉන්නවා වගේ. හුස්ම ඇතුල් වෙනකොට ආශ්වාසයක් කියලා ඇතුල් වෙන හුස්ම දිහා බලාගෙන හොඳට තේරුම් ගන්න. ප්‍රශ්වාසයක් කියලා පිටවෙන හුස්ම දිහා හොඳට බලාගෙන හුස්ම තේරුම් ගන්න. මතක තියාගන්න මේ භාවනාවේදී කිසිම විදිහකට උත්සාහයෙන් ආයාසයෙන් හුස්ම ගන්න යන්නේ නෑ. ස්වභාවික හුස්ම දිහායි බලාගෙන අපි දැක්ක ඔබේ කමෙන්ට් දිහා භාවනා කරන්න උත්සාහ කරපු අයගේ අදහස් සමහරු කියනවා භාවනා කරගෙන යනකොට ඉබේ වැටෙන හුස්ම නෙමේ වුවමනාවෙන් හුස්ම ගැන්න වෙනවා කියලා. ඔබ ඒ වෙලාවේදී හොඳ සිහිය පිහිටවාගෙන වීරියෙන් ඔබට ඕන විදියට හුස්ම ගන්න හුස්ම හෙලන්න යන්න එපා. ඒක ඔබේ පෙනහළුවලට ඔබේ හුස්මට බාධාවක්. ඔබ උත්සාහ කරත් නැතත් හැම මොහොතෙම හුස්ම වැටෙනවා. අන්නේ ස්වභාවික හුස්ම දිහා හොඳට සිහිය පිහිටවාගෙන අවධානය පිහිටවා ගැනීමයි වැදගත්. ඒ නිසා කායිකව හුස්මට වීරිය ගන්න නැතුව හුස්ම දිහා මනසින් බලාගෙනින් හුස්ම ඇතුල් වෙන හැටි පිට වෙන හැටි. ආශ්වාසයක් ප්‍රශ්වාසයක් ආශ්වාසයක්
ප්‍රශ්වාසයක්. ආශ්වාසයක් ප්‍රශ්වාසයක්. ඔය විදිහට ඔබට දවසින් පුළුවන්. සමහර කෙනෙකුට සතියක් යයි. සමහර කෙනෙකුට මාසයක් යයි. ඒත් බෑ. සමහර කෙනෙකුට හැම වෙලේම හිත විසිරෙනවා. උත්සාහය අතහරින්න එපා. සෝන මහරහතන් වහන්සේ අවුරුදු 25ක් භාවනා කරලා සමාධි මාත්‍රයක් උන්වහන්සේට ඇති කරගන්න බැරි වුණා කියලා. අවුරුදු 25කට පස්සේ තමයි රහත් වුණේ. ඒ නිසා උත්සාහය අතහරින්න එපා. දවසක් භාවනා කරලා, සමහරට දවස් 2ක් භාවනා කරලා, සතියක් භාවනා කරලා මේක මට හරියන්නේ නැහැ. කෝ ඉතින් අපේ හිත එකඟ වෙන්නේ නැහනේ. මේක මගේ කර්මයක් කියලා හිතුවොත් ඔබ පරදිනවා. ඔබ උත්සාහ කරන්න, ඔබ වීරිය වඩන්න. නැවත නැවත උත්සාහ කරන්න. හොඳට හුස්ම දිහා හිත පිහිටවාගෙන බලන්න. ඒ තමයි පළවෙනි පියවර. අපි ඕක ඔබට කියලා දුන්නා. ඊළඟට ඔබ හොඳට එහෙම සිහිය පිහිටවාගෙන හුස්ම දිහා බලනකොට ඔබට නොදැනීම ඔබ තුළ සිහිය වැඩෙනවා. ඒ හුස්ම තුළ පිහිටලා ඒ හුස්ම වැටහෙන ස්වභාවය ප්‍රකට වැටහෙන්න පටන් ගන්න. හිත විසිරෙන්නේ නැතුව, නීවරණ ඔස්සේ හිත දුවන්නේ නැතුව හුස්ම තුළ හොඳට හිත පිහිටනවා. අන්න එතකොට ඔබට හුස්මේ වෙනස්කම් දැනෙන්න පටන් ගන්න. ඒ තමයි ආනාපාන සති භාවනාවේ දෙවනි පියවර. දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීර්ඝාශ්වාසයක් වැටෙනකොට ඒ හුස්මේ දීර්ඝාශ්වාසයක් කියලා තේරෙනවා. දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. දීර්ඝ ප්‍රශ්වාසයක් නම් දීර්ඝ ප්‍රශ්වාසයක් කියලා තේරෙනවා. රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. ඒ කියන්නේ කෙටි ආශ්වාස, කෙටි ප්‍රශ්වාස, දීර්ඝ ආශ්වාස, දීර්ඝ ප්‍රශ්වාස ඔබට දැන් තේරෙනවා. කලින්ට වඩා හොඳට තේරෙනවා. හැබැයි ඔබ මතක තියාගන්න, ඔබ උත්සාහයෙන් හුස්ම ගන්නවා නෙමෙයි. බොහෝ දෙනෙක් ආනාපාන සතිය වරද්ද ගන්නේ දීර්ඝ ආශ්වාසයක් කියලා උවමනාවෙන් දිග හුස්මක් ගන්නවා. ඔන්න මන් දීර්ඝ ප්‍රශ්වාසයක් හෙලනවා කියලා සම්පූර්ණයෙන්ම පෙනහල්ලේ හුස්ම ටික ප්‍රශ්වාසයක් හැටියට දීර්ඝ හුස්ම හෙලීමක් කරනවා. එහෙම කරන්නේ ස්වභාවිකව ඇතිවන හුස්මේ වෙනස්කම් දකිනවා විතරයි. පජානාති. පජානාති කියන්නේ නුවණින් තේරුම් ගන්න. දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීර්ඝ ආශ්වාසයක් නම් දීර්ඝ ආශ්වාසයක් කියලා නුවණින් තේරුම් ගන්න. දීර්ඝ ප්‍රාශ්වාසයක්ද, කෙටි ආශ්වාසයක්ද, කෙටි ප්‍රශ්වාසයක්ද, ඔබේ හුස්ම රැල්ල වෙනස්කම් හොඳට නුවණින් තේරුම් ගන්න. එහෙම තේරුම් ගනිමින් ආශ්වාස ප්‍රශ්වාස කරන්න. ඔන්න දැන් ওই මට්ටමට එනකොට ඔබේ හුස්ම තුළ හොඳට හිත පිහිටනවා. කාලයක් භාවනා කරන්න ඕන ওই මට්ටමට එන්න. පටන් ගත්ත ගමන් සසර ගොඩාක් භාවනා කරලා හිත දියුණු කරපු සංසාර පුරුද්දක් තියෙන මහා පින්වන්තයි ඉන්න පුළුවන්. ආනාපාන සති භාවනාව පටන් අරන් ටික වෙලාවකින් හිත එකඟ වෙන පින්වන්තයි ඉන්නවා. හැබැයි කලාතුරකින් ඔබ උත්සාහ කරන්න, ඔබ වීරිය වඩන්න. ඒ නිසා ඉස්සල්ලාම පුරුදු වෙන්නේ හුස්ම රැල්ලේ හිත පිහිටවන්නයි. එහෙම හිත පිහිටවාගෙන හුස්ම තුළ හිත පිහිටවාගෙන කාලයක් යනකොට හුස්ම තුළ හිත වැඩෙනවා. හිත දියුණු වෙනවා. ඒ හුස්ම තුළ හිත පිහිටනකොට හුස්ම රැල්ලේ වෙනස්කම් වෙනදට වඩා ප්‍රකටව තේරෙනවා. ඒ තේරෙනකොට දීර්ඝ ආශ්වාස, කෙටි ආශ්වාස වල වෙනස්කම් හොඳට නුවණින් දැනගන්නවා. පජානාති කියන්නේ ඒකයි. ඊළඟට සම්පූර්ණ මුළු හුස්ම රැල්ලම ඔබේ කයත් එක්ක බැඳී පවතින ආකාරය තේරෙනවා. ඔන්න තුන්වෙනි කොටස. තවත් එහාට යනකොට තමන්ගේ හුස්ම රැල්ල මුළු කයත් එක්ක බැඳී පවතිනවා නේද කියලා හුස්ම පටන් ගන්න තැන ඉඳන් අවසන් වෙන තැන දක්වා, හුස්ම පිට කරන තැන ඉඳන් පිට කරලා අවසන් වෙන තැන දක්වා මුළු ශරීරයත් එක්කම හුස්ම රැල්ල බැඳී පවතින ආකාරය තේරෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ආනාපාන කය කියලා. ඒ ආනාපාන කය මුළු හුස්ම රැල්ලම කයත් එක්ක බැඳී පවතිනවා කියලා හොඳට තේරෙනවා. ඒක තේරුම් ගනිමින් ඔබ තවදුරට ආශ්වාස ප්‍රශ්වාස කරනවා. එහෙම කාලයක් යනකොට දැන් තවත් හිත වැඩිගෙන ගිහිල්ලා ඔබේ හුස්ම රැල්ල සියුම් වෙනවා, සංසිඳෙනවා.
පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති. මේ කාය සංකාර සංසිදෙනවා කෙනගෙන හුස්මරැල්ල සංසිදෙන සියුම් වෙනවා. ඒ කොච්චර හුස්මරැල්ල සියුම් වුණත් ඒ සියුම්ම දැනෙන හුස්ම තුළ හොඳට හිත පිහිටවන්න පුරුදු වෙන්න ඕන. අර කාලයක් හුස්මරැල්ල හිත පිහිට ඕන කෙනාට හුස්ම සියුම් වෙනකොට හිමීන් හුස්ම වැටෙනකොටත් ඒ හුස්මරැල්ල තුළම හිත පිහිටවන්න පුළුව. බාහිර අරමුණකට හිත විසිරෙන් නැතු හුස්මරැල්ලේම හිත පවත්ව ගන්න පුළුව. සමහරෙකුට ඔය මට්ටමට ඒ ගණ්ඩ බැරි වෙනකොට තමන්ගේ සිහිනුවන දියුණු නැත්නම් සමහරුන්ට හුස්ම නොදැනිය යන. ඒ අයකිනවා භාවනා කරගෙන අද හුස්ම වැටෙන් නැතුව වගේ ගියා කියන. හුස්ම දැනෙන් නැතුව ගියා කිය. ඒක ඔබේ දියුණුවක් නෙමේ ඔබේ සිහිය මද ගතිය. ඒ නිසා ඔබ හොඳට හුස්ම රැල්ලි හිත පිහිටවන්න උත්සාහ කරන්න. දැන් ඔයිටික තේරුම් ගොඩාක් ඔබට කියලා දුන්න කියලා. මේ ආනාපාන සති භාවනාව ගොඩක් ගැඹුරින් වැඩෙන භාවනාව. මතක තියාගන්න අපි ඔබට ගොඩාක් එක පාර කියලා නොදෙන්නේ. මේ ඔක්කොම එක පාර කරන්න පුළුවන් දේවල් නෙමේ. ටික ටික පියවරෙන් පියවර ගැඹුරට යන්න. ඔබ ඔය කියපු දේ තේරුම් අරගෙන භාවනාව පටන්ගන්න. කරගෙන යනකොට පියවරෙන් පියවර ඔබට තේරේ හිත වැඩෙන ආකාරය. එනි සානාපාන සති භාවනාව දියුණු කරන්න උත්සාහයක් ගන්න. මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහනින එකම භාවනාවක් වඩලා සතර සතිපට්ටානිම වැඩෙනවන. තාම ඔබට මං කියල දෙන්නේ ආනාපාන සතියේ කායනු පස්සනාව කොටස් ටික. ඒකෙත් තාම ටිකයි. ආනාපාන සති භාවනාව තුළ වේදනානු පස්සනා චිත්තානු පස්සනා දම්මානු පස්සනා කියන සතර සතිපට්ටානෙම ආනාපාන සතියෙන් වැඩෙනවා. ඊළඟට ආනාපාන සති භාවනාව මේ හුස්මරැල්ල තුළම බොජ්ජංග ධර්ම වැඩෙන්න්න පටන්ගන්න. ඒ බොජ්ජංග ධර්මත් ඉහලට වැඩෙනකොට තමයි ධර්මාවබෝධයට හිත වැඩෙන්නේ. විද්‍යා විමුක්ති දක්වාම හිත දියුණු කරන්න පුළුවන් නිවන කරාහිත දියුණු කරන්න පුළුවන් ගාම්බීර භාවනාව. හැම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත්වවෙන්න බෝධිමූලයේ උපයෝගි කරගන්න ආනාපාන සති භාවනාව. එනිසා මේ භාවනාව සරල දෙයක් නෙමේ බොහොම ගැඹුරු ගාම්බීර භාවනාවක් ඔබ උත්සාහ කරන්න. තිං ඔබට අපි මේ කාලය තුළ විශේෂෙන් මේ වසංගත රෝග දුරත් එක් ඔබට විවේකයක් ලැබිච්ච වෙලාවේ ඔබට භාවනාව ගැන මේ කියල දෙන්නේ. ඔබ එක්ක මෛත්‍රී භාවනාව ආනාපාන සති දැන් ඔබට භාවනා ක්‍රම දෙකක් අපි සරලෝ කියලා දීලා තියෙන. ඔය භාවනා දෙක පටන්ගන්න උත්සාහ කරන්න. එක පාර බොහෝ වෙලාවක් ඉන්න බැයිනම් විනාඩි 15ක් 20ක් හරි සැරෙන් සැරේ කිහිප වතාවක් භාවනා කරන්න. එහෙම භාවනා කරගෙන යනකොට ඔබටම තේරෙයි ඔබේ හිත අරමුණේ පිහිටන ආකාරය. භාවනා නිමිත්ත හිත වැඩෙන ආකාරය. ඔබට භාවනාව වැඩෙනකොට පුදුමාකාර නිරාමිස සතුටක් ප්‍රීතියක් ඇතිවෙන. මෙච්චර කල් ඔබ වින්දේ මේ පංච කාමයන් තුළ දුවලා කෙලෙස් සහිත සතුට හොයගිය දැන් ඔබ භාවනා කරනකොට ඔබට නිරාමිස සතුටක් ප්‍රීතියක් උපදිනවත් තමා තුළ මේ හිත තුළින් හිතේ විශාල් ප්‍රබෝධයක් තුළ මානසිකව ලොකු සතුටක් ඇතිවෙන. හිතේ ඒකාග්‍රතාවයක් ඇතිවෙන. ඒ පිණිස උත්සාහ කරන්න වීරිය වඩන් ඔබ උත්සාහකරොත් ඔබට තේරෙයි මේ ලැබිච්ච විවේක ඔබට ආශිර්වාදයක් කියල. තේ නිසා ඔබ හැම දෙනාටම ආනාපාන සති භාවනාව දියුණු කරගෙන විශේෂෙන්ම සතර සතිපට්ඨාන දියුණු කරගෙන හිත දියුණු කරගෙන උතුම් ධර්මීම දියුණු කරගන්න වාසනාව ලැබේවා කියල අපි ආශිර්වාද කරන. හැම දෙනාටම තෙරුවන් සරණයි.